ආයු වැඩේවා නිරෝගී වේවා සුවපත් වේවා ඔබ රට සහ මුළු ලෝකයම. අද අලුත් මාසයක් ආරම්භ වෙච්ච දවසක් ජූලි මාසේ පළවෙනිදා ලෝක ඉතිහාසය තමන්ගේ සටහන් පොතේ ලියාගෙන තියෙනවා අද දවස දැනුම සම්බන්ධයෙන් ගත්තාම විශේෂ දිනයක්. ලෝකේ වෙනස් කරපු මතවාද දෙකක් අද දවසේදී ඉතිහාසයේ අලුතෙන් හඳුන්වා දීලා තියෙනවා. දැනුම කියලා කියන්නේ ප්‍රොඩක්ට් එකක් කියලා කියන්නේ නිෂ්පාදිතයක්. දැනුම කියන එක නිෂ්පාදනය වෙනවා. ඒ අනුව ගත්තාම අද ජුලි මාසේ පළවෙනිදා ඉතිහාසයේ දැනුම නිෂ්පාදනය කෙරුණු විශිෂ්ටතම දවසක් විදිහට තමයි සටහන් වෙන්නේ. 1858 අවුරුද්දේදී ඉස්සෙල්ලම පරිණාමවාදය කියන සංකල්පය ඊට කලින් ওই ලැමාක් වාදය කියලා මේකේ සේයාවන් හිම ලෝකෙ තිබුණා. හැබැයි පරිණාමවාදය චාල්ස් ඩාවින් කියන අග්‍රේශ්වර පර්යේෂකයා ලෝකයට හඳුන්වා දෙනවා. ඊට පස්සේ 1905ට ආවයින් පස්සේ 1905 දී ලෝකේ විශේෂයෙන්ම පහුගිය සීවසේ හිටපු විශිෂ්ටතම භෞතික විද්‍යාඥයා සහ අසීමාන්තික උගත කියලා හැඳින්වෙන ඇල්බර්ට් අයින්ස්ටයින් ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා එතුමා theory of relativity එහෙම නැත්නම් සාපේක්ෂතාවාදය හඳුන්වා දෙන්නෙත් ජූලි මාසේ පළවෙනිදාවක අද වගේ දවසක. 1858 දී චාල්ස් ඩාවින් පරිණාමවාදය හඳුන්වා දෙන්නෙත් අද වගේ දවසක. ඊට පස්සේ 1905 දී ඇල්බර්ට් අයින්ස්ටයින් සාපේක්ෂතාවාදය හඳුන්වා දෙන්නෙත් අද වගේ දවසක. කාලය, චලනය මේ සියල්ල සාපේක්ෂයි කියලා කියන්නේ. ඒක ගණන් වලදීම පැහැදිලි කරන ලොකු සංකල්පයක්. ඔය පරිණාමවාදය, සාපේක්ෂතාවාදය ඒ කාලේ දැනුම් ලෝකය හොල්ලන්න සමත් වුණා. පස්සේ කාලෙදී යම් යම් විවේචන ඒවට අනුපාන එකතු වුණා වුණත් ඔය සාපේක්ෂතාවාදයේදී වගේම විශේෂයෙන්ම මේ පරිණාමවාදයේදී කියන කතාවක් නේ මේ අර survival of the fittest කියලා එහෙම නැත්නම් මේ උචිතතමයා තමයි පවතින්නේ. සටන් කළා පරිසරයේ එක්ක එහෙම නැත්නම් තමන්ගේම පවුලේ අනිත් අයත් එක්ක සටන් කළා වඩාත්ම දක්ෂයා වේරෙනවා කියලා. වෛරස් වල ස්වභාවයත් ඒක තමයි. වෛරසුත් ඇඟට ආවයින් පස්සේ අපේ ඇඟත් එක්ක සටන් කරනවා. ඒ අනුව තමයි නව වෛරස් ප්‍රභේද බිහි වෙන්නේ. ලෝකේ මේ වෙනකොට ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය ලෝකයට තර්ජනයක් වෙමින් පවතිනවා. ඒ අතරේ අද ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත්වලට යන්න කලින් යුද හමුදාපති ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහත්මයා නිකුත් කර තිබෙනවා අද දවසේ හුදකලා බහට ලක් කරන ප්‍රදේශ පිළිබඳව ලයිස්තුව අපි උදේ පත්තරමේන්තුව ඉස්සෙල්ලම මේ තොරතුරු කියන්න අවකාශය ලැබෙන්නේ රටට උදේ පත්තරමේන්තුව සාධන රූපවාහිනිය අපි ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මට ස්තුතිය පළ කරමින් මේ නිවේදනය නිකුත් කරන්න කැමති. යාපනයේ දිස්ත්‍රික්කයේ කයිට්ස් පොලිස් බල ප්‍රදේශයේ කරයිනගර ග්‍රාම නිලධාරී වසමේ කල්ලත්තේරු කොටස ඒ වගේම කරයිනගර ග්‍රාම නිලධාරී වසමේ කලවන්තාලව කොටස අද උදෑසන සිට හුදකලා බවට පත් කරනවා. ඊළඟට මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර පොලිස් බල ප්‍රදේශයේ සුදුහුම්පොළ බටහිර ග්‍රාම නිලධාරී වසමේ වෙලමැද පාරගම කොටස හුදකලා බවට පත් කරනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් බල ප්‍රදේශයේ ඩන්සින්නන් ග්‍රාම නිලධාරී වසමේ මැද කොටස හුදකලා බවට පත් කරනවා. ඒ කියන්නේ ප්‍රදේශ 4ක් හුදකලා බවට පත් කරනවා. යාපනයේ දිස්ත්‍රික්කය යාපනයේ කයිට්ස් පොලිස් බල ප්‍රදේශයේ කරයිනගර ග්‍රාම නිලධාරී වසමේ කල්ලත්තේරු කොටස, කරයිනගර ග්‍රාම නිලධාරී වසමේ කලවන්තාලව කොටස, ඊළඟට මහනුවර පොලිස් බල ප්‍රදේශයට අයිති සුදුහුම්පොළ බටහිර ග්‍රාම නිලධාරී වසමේ වෙලමැද පාරගම කොටස තමයි හුදකලා බවට පත් කරන්නේ. කොත්මලේ පොලිස් බල ප්‍රදේශයේ ඩන්සින්නන් ග්‍රාම නිලධාරී වසමේ මැද කොටස හුදකලා බවට පත් කරනවා. අද නිවේදනය කර සිටිනවා ඒකාබද්ධ මණ්ඩලික ප්‍රධානී සහ කොවිඩ් කාර්යසාධනය පිළිබඳව මේ මූලික වෙලා ක්‍රියා කරන ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහත්මයා නිකුත් කරපු නිවේදනය තමයි ඒ. එන්නත් කරණය පිළිබඳ විශේෂ පුවතකුත් තියෙනවා. අපි එයත් ඉදිරිපත් කරන්න සූදානම්. ඊපස්සේ අපි විමසමු අද ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත් සිරස්තල මොනවද කියලා. කාපාන්ද නොකාපාන්ද මේක හරි අපබ්‍රංශ කතාවක්. එන සතියේ සිට පාන් රුපියල් 10කින් ඉහළට වාර්තා කරන්නේ සාලිය කුමාර ගුණසේකර. අපබ්‍රංශ කතාවක් කියලා කියන්නේ මෙන්න මේකයි. සෙරන්ඩිබ් සමාගම තිරිඟුපිටි කිලෝවක මිල රුපියල් 18කින් ඉහළ දමා ඇති බැවින් ඉදිරි සතියේ සිට පාන් රාත්තලක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට සිදු වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමේ සභාපති එන්.කේ. ජයවර්ධන මහත්මයා කියනවා. දැන් මේ සෙරන්ඩිබ් කියන සමාගම ලංකාවේ පිටි නිෂ්පාදනය කිරීමෙන් 40%ක් වුන් දායක වෙනවා. ඊට පස්සේ 60%ක්
ලංකාවේ තියෙන අනිකුත් ප්‍රකට සමාගමක් තමයි දායක වෙන්නේ. ඔවුන් දැන් එකන පිටි මුට්ටයක් කිලෝ 50ක් තියෙන පිටි මුට්ටයක් රුපියල් 18කින් මිල වැඩි කරනවා. 50ක් තියෙන කිලෝ 50 18කින් වැඩි කරනවා. පාන් මිල වැඩි වෙනවා රුපියල් 10කින්. ගණන් හදලා බලන්න. එන සතියේ සිට පාන් රුපියල් 10කින් ඉහළට කියලා වාර්තා කරන්නේ. ගිය සතිය වෙද්දී වැඩි වුණා බනිස් මිල. එතකොට නිකන් මේකත් සලාක ක්‍රමයටද මිල වැඩි වෙන්නේ. බනිස් ආදී දේවල් එක සතියක වැඩි වෙනවා. ඊට පස්සේ පාන් තවත් මිල ඊළඟ සතියේ වැඩි වෙනවා. කොහොම වුණත් වඩාත්ම හොඳ වෙන්නේ තුන් වේලට බත් කන එක කියලා මතයක් තියෙනවා. හැබැයි ආහාර සුරක්ෂිතතාව ගැන කතා කරද්දී කියන්නේ අපේ සිංහල සාම්ප්‍රදායික ආහාර ක්‍රමයේදී තියුනේ තුන් වේලටම බත් කන පුරුද්ද නෙවෙයි. බත් කන්දක් කන පුරුද්දක් නෙවෙයි. බත් සහ අනිකුත් පෝෂදායී ආහාරවල සමබල. අල ඊට පස්සේ ධාන්‍ය, එළවලු පළතුරු මේවා එක්ක බෙදා හදාගෙන කන්න ඕන කියලා තමයි කියන්නේ. වී මිලදී ගැනීම ආරම්භ වෙනවා අද සිට නාඩු 50ට ගන්නේ සම්බ 52ට ගන්නවා තෙතවී රුපියල් 44ට ගන්නවා වී අලෙවි මණ්ඩලයෙන් එවලෙම අතට මුදල් දෙනවා කියලා අද දිනමින පුවත්පත ප්‍රධාන සිරස්තලේ වාර්තා කරනවා. වී මිලදී ගැනීම අද ආරම්භයි නාඩු 50යි සම්බ 52යි තෙතවී 40යි වී අලෙවි මණ්ඩලයෙන් අද සිට එවලෙම මුදල් ලබා දෙනවා කියලා වාර්තා කර සිටිනවා. ඊළඟට මව්බිම සහ ලංකාදීප පුවත්පත් දෙකේම අද ප්‍රධාන පුවත් බවට පත් වෙන්නේ එකම සිද්ධිය වනජීවී නිලධාරීන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේජර් ජෙනරාල් ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්න නියෝග සැකකරුවන්ගෙන් ප්‍රකාශයක්වත් ලබා නොගැනීම ගැන පොලිසියට අධිකරණයෙන් දොස් සැකකරුවන් පොලිසියට නොආවොත් අධිකරණයට වාර්තා කරන ලෙසත් නියෝගයක් අනුරාධපුර ආනන්ද කරුණාදාසයි වාර්තා කර සිටින්නේ මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. මේ කාරණාව සම්බන්ධයෙන් අපි නීතිඥ අජිත් රෝහණ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමන්ගෙන් විමසන්නත් බලාපොරොත්තු වෙනවා. මේ අතරතුරේදී ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලේ වාර්තා කරන අනුරාධපුර අධිකරණ වාර්තාකරු උපාලි ආනන්දගේ වාර්තාව හැටියට වනජීවී නිලධාරීන්ට පහර දීමේ සිද්ධිය මේජර් ජෙනරාල් අල්ලන්න නියෝග කියලා. දැන් මුලින් වාර්තා වුණේ බහින් බස් වීමක් ගැන. දැන් ඒක පහර දීමක් කියලා ජාතික පුවත්පත් වාර්තා කර සිටිනවා. උසාවියෙන් පොලිසියට දොස් කියලා සඳහන් කරනවා. මින්නීරේ ජාතික වනෝද්‍යානයේ රාජකාරියේ නිරතව සිටි වනජීවී නිලධාරියෙකුට පහර දී ඔවුන්ගේ රාජකාරියට බාධා කළ හැකි සිද්ධියකට අදාළ යුද හමුදා මේජර් ජෙනරාල්වරයා ඇතුළු යුද හමුදා සමාජිකයන් වහාම අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කැකිරාව දිසා වෙනසුරු සහ මහේස්ත්‍රාත් සමන් වැරණියගොඩ මහත්මයා හබරණ පොලිසිය ස්ථානාධිපතිවරයාට නියෝග කළාය කියලා අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. මව්බිමත් මෙහිම වාර්තා කරනවා. ජාතික පුවත්පත් බොහොමයක මුල් පිටුවේ මේ පුවත ගැන සඳහන් වෙනවා. දැන් අපි සොයා බැලුවා මේකේ මොකද්ද තව පැති මොනවද තියෙන්නේ කියලා. සහ මේකේ පසුබිම් කතාවල් එහෙමත් යුද හමුදා වෙබ් අඩවියත් මේ පිළිබඳව වාර්තා කර සිට මේ සිද්ධිය වාර්තා වෙන්නේ පහුගිය 25 වෙනිදා 26 වෙනිදාම යුද හමුදාපති ජෙනරාල් ශමින්ද්‍රසිල්ව මහත්මයාගේ ප්‍රධානත්වයෙන් එහෙම නැත්නම් උපදේශ සභා දීලා තිබෙනවා. ජ්‍යෙෂ්ඨත්වයෙන් මේ මේජර් ජෙනරාල්වරයාට වඩා වැඩි නිලධාරියෙකුගෙන් සම්මානිත කමිටුවක් පත් කරලා තිබෙනවා. ඒ කමිටුව මේ පිළිබඳව සොයා බලන්න සහ වාර්තාවක් ඉල්ලලා තියෙනවා. සමහරට මේ වාර්තාවේ කටයුතු දැන් අවසන් ඇති. ඒත් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්න නිසා ඒ අධිකරණ ක්‍රියාමාර්ගයක් රටේ පවතින නිසා ඒ පිළිබඳව වාර්තා හෙළිදරව් කිරීම සුදුසුද නැද්ද කියන එකකුත් තියෙනවානේ. ඒ කියන්නේ සදාචාරමය පැත්තක්. කොහොම වුණත් අද ජාතික පුවත්පත් වාර්තා කරන්නේ මේජර් ජෙනරාල් අල්ලන්න නියෝග කියලා. අපිට අධිකරණ වාර්තා සඳහන් කරන විදිහට ප්‍රකාශයක් දෙන්න තමයි එන්න කියලා තියෙන්නේ. ප්‍රකාශයක් දෙන්නේ නැත්තම් අත්අඩංගුවට ගන්න වෙනවා. ඇත්තටම ජෙනරාල් අල්ලන්න නියෝගයක් කළාද මේ මේජර් ජෙනරාල්වරයා අල්ලන්න නියෝගයක් කළාද නැද්ද කියලා විමසලා බලන්න වෙනවා. අපි සූදානම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහත්මයාට උදේම දුරකථනයෙන් නමතන්න. අයිබෝන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමනි. අයිබෝන් සුබෝදෑසනක්. ඔව් අපි කතා කරමින් සිටින්නේ මව්බිම සහ ලංකාදීප පුවත්පත්වල ප්‍රධාන සිරස්තලය ගැන. මේජර් ජෙනරාල් ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්න නියෝග කියලා සඳහන් වෙනවා. මොකක්ද මේ සිද්ධිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමනි අත්අඩංගුවට ගැනීමක් සිද්ධ වෙනවද ප්‍රකාශයක් සටහන් කර ගැනීමක් විතරද පොලිසියට දොස් කිව්වා කියලා කියනවා. ඇත්තටම මේ සිද්ධිය සම්බන්ධයෙන් අබරණ ප්‍රදේශයේදී වෙලා තියෙන්නේ එහිදී වනජීවී නිලධාරීන් පැමිණිල්ලක් සිදු කරලා තියෙනවා. ඒ වගේම හබරණ පොලිසිය විමර්ශන පවත්වනවා. මම හබරණ පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසා බැලුවා මේ සිද්ධිය ගැන. නමුත් ඔහු ප්‍රකාශ කළ ආකාරයට අත්අඩංගුවට ගැනීමට ඔහුට නියෝගයක් ලැබී නොමැති බවයි වාර්තා වෙන්නේ. නමුත් ඒ ප්‍රකාශයක් සටහන් කළ අදාළ විමර්ශන සිදු කරන බවට පොලිස් ස්ථානාධිපතිවරයා මා වෙත සඳහන් කළා. ඉතින් මේ සිද්ධිය සම්බන්ධයෙන් හබරණ පොලිසිය විමර්ශනයක් කරනවා.
නමුත් පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කරේ තමාට එවැනි නියෝගයක් ලැබී නොමැති බව. ඔව්. දැන් මොකද අත්අඩංගුවට ගැනීමක් කියලා කිව්වන් පස්සේ යුද හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට ගන්නවා කියලා කියන්නේ සමාජීය අවධානයට ලක් වෙන කතාවක්. යුද හමුදාපතිතුමත් නිර්දේශ කළා තියෙනවා කවුරු හරි වැරද්දක් කළා තියෙනවා නම් ඒ විනය ක්‍රියාමාර්ග ගන්නවා කියලා. ඊළඟ කාරණාව තමයි අද පුවත්පත ප්‍රධාන සිරස්වල හැටියට වාර්තා කරනවා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමනි අන්තර්ජාල දැන්වීමක් මගින් ලිංගික කටයුතු වලට දැරියක් විකුණු 17ක් අත්අඩංගුවට 18ක් අත්අඩංගුවට කියලා ඉන්දික හේවා විතරණක මේ වාර්තාවේ කියනවා චීවරධාරීකු හා කාන්තාවන් දෙදෙනෙකුත් ඒ අතර තවත් 20 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කියලා. මේ පිළිබඳව තවදුරටත් ඔබතුමාට විස්තර කරන්න පුළුවන්ද මේ සිද්ධිය ගැන අපි පුවත මගින් අනාවරණ කාරණාවට එහා ගිහිල්ලා? දැන් ඇත්තටම මේ 15 හැවිරිදි දැරියක්. එතකොට මේ පසුගිය ජූනි මාසයේ 7 වෙනිදා ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ලැබුණු තොරතුරක් අනුව එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තා. එෙහිදී තමයි අනාවරණය වුණේ මේ අන්තර්ජාලයේ එක්තරා වෙබ් අඩවියකට දාලා මේ දැරියගේ පින්තූර දාලා ඇයව අලෙවි කරලා තියෙන බව. අපිට වාර්තා වෙලා තියෙන ආකාරයට දැන් ඊයේ මම ওই ප්‍රකාශ කරනකොට 18ක්. නමුත් ඊයේ උදේ මම ওই ප්‍රකාශ කරේ. නමුත් ඊට පස්සේ ඊයේ රාත්‍රියේත් තව 30 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඒ කියන්නේ අදට එළි වෙන්න. තාමත් ඒ අත්අඩංගුවට ගත්ත එක්කරුවන් කොළඹ වෙත රැගෙන එනවා. දැන් ඒ අතර මිහින්තලේ ප්‍රදේශීය ප්‍රාදේශීය සභාවක උපසභාපතිවරයාත් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත්තා. ඒ වගේම තවත් ව්‍යාපාරික ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයෙක් ඇතුළු 30 දෙනෙක් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. දැන් මේකේ තියෙන ප්‍රශ්නගත තත්ත්වය තමයි අපේ රටේ නීතිය අනුව අවුරුදු 16ට අඩු තැනැත්තියක් වෙනවා නම් දැරියක් වෙනවා නම් ඇයගේ එකක් කැමැත්ත ඇතිව හෝ නැතිව මේ ලිංගික කටයුතු වල යමෙක් යෙදෙනවා නම් කැමැත්ත තිබුණත් ඒක වරදක්. දෙවෙනි කාරණේ තමයි 1995 දී සහ 2006 දී අපේ අපරාධ නීතියට ගෙනාපු සංශෝධනය අනුව වැරදි දෙකක් අඳුරලා දීලා තියෙනවා කුට්ටණය සහ තැනැත්තන් වෙළඳාම කියලා. ඉතින් ඒක නිසා මේ සම්බන්ධයෙන් වන වැරදි වලට අදාළ පුද්ගලයන් වගකිය යුතු වෙනවා. ඉතින් ඒ නිසා මේ සම්බන්ධව පුළුල් විමර්ශනයක් සිදු කරනවා අන්තර්ජාලය හරහා දැන්වීම් දාලා ලිංගික කටයුතු වලට එහෙම කාන්තාවෝ යොදවන්න බෑ අපේ රටේ නීතිය අනුව. ඒ නිසා අවුරුදු 20 දක්වා කාලයක බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කරන්න පුළුවන් මේ කුට්ටණය කියන වර්ධ සිදු කළොත්. ඒ ගැන තමයි අපි විමර්ශනය කරගෙන යන්නේ. ඔව් විශේෂයෙන්ම දරුවන් අතේ වැඩිපුර මේ විදිය මේ මොබයිල් ඩිවයිසස් එහෙම නැත්නම් මේ විදිය උපාංග තියෙන කාලෙක දෙමව්පියන්ට ලොකු වගකීමක් පැවරෙනවා වැඩිහිටියන්ට ලොකු වගකීමක් පැවරෙනවා නේද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමනි? ඔව් අනිවාර්යෙන්ම දැන් ඇත්තටම මේ වගකීම හැම වෙලාවෙම ඒ පාර්ශවයන් වෙත පැවරෙනවා. ඒ වගේම මේ ජාවාරම් කරන අය මේ අවුරුදු 18ට අඩු නම් ළමයෙක් හැටියට තමයි නීතිය සඳහන් වෙන්නේ. ඉතින් මෙවැනි කටයුතු වල යෙදුනොත් ඒ ගැන ඉතා දැඩිව ක්‍රියා කරන්න අපිට සිද්ධ වෙනවා. මේ අපි අන්තර්ජාල දැන්වීම් නිරන්තරයෙන් මොනිටර් කරනවා. නැත්නම් ඒ ගැන හොයලා බලනවා. ඒ සඳහා විශේෂ කණ්ඩායම් අපි පත් කරලා තියෙනවා. ඔව්. සාමාන්‍ය ජනතාව කියන කතාවක් තමයි මේ වගේ වැරදි කරන උන් හිරේ දාලත් මදි කියලා. මොකද්ද ප්‍රතිචාර ඔබතුමාගේ? ඔව් ඒක තමයි දැන් අපිට ඉතින් නීතියේ මේ අවුරුදු 10ක 15ක 20ක හිරදඬුවම් තමයි ලබා දෙන්න පුළුවන්. දැන් ඇත්තටම බලන්න මේ ගැහැණු ළමයා මේ දැරිය අවුරුදු 15ක දැරියා. එතකොට ඒ වගේම ඇගේ පියා ඇයව දාලා ගිහිල්ලා මව සමග හිටියේ මවගේ දැනුවත්කමින් මේ ක්‍රියාව වෙලා තියෙන්නේ. ඉතින් තාමත් ඇය ළමෙක් තාමත් ළමා ලෝකේ ජීවත් වන කෙනෙක් මේ ආකාරයට විවිධ පුද්ගලයින්ට අලෙවි කිරීම ඉතාම අනගාටුදායක ශෝචනීය තත්ත්වයක් වගේම ඉතාම බරපතල අපරාධයක්. ඉතින් අපිට කරන්න පුළුවන් යුක්තිය ඉෂ්ට කිරීම අධිකරණය හරහා ඒ කටයුතු අපි සිදු කරනු ලබනවා. ඔව් ඒ වගේම නෙළුව පොලිසියේ නිලධාරියෙක් මේ විදිහටම බාලවයස්කාර දැරියකට අකටයුත්තක් පොලිස් නිවහන ඇතුළතම එහෙම නැත්නම් පොලිස් ස්ථානයේ ඇතුළතම සිදු කළා කියලා ඊයේ මාධ්‍ය වාර්තා කළා. ඔබතුමා ඒ පිළිබඳව සඳහන් කළා. විශේෂයෙන්ම මෙතන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මේ යම්කිසි ලිංගික අඩන්තේත්තම් කිරීමක් සිදු වුණාද මේ බාලවයස්කාර දැරියට කියන එක සහ කාන්තාවන් දෙදෙනෙක් කියන්නේ දරුවගේ අම්මයි දරුවයි එහෙම රාත්‍රියක් මුළුල්ලේ රඳවා ගන්න පුළුවන් ද පොලිස් ස්ථානයක කාන්තා නිලධාරිනියන් නැති අවස්ථාවක? ඔව් අනිවාර්යයෙන්ම එවැනි අවස්ථාවක කාන්තා නිලධාරිනියක් හෝ පොලිසිය ආරක්ෂක මාතාවක් සිටිය යුතුයි. අපි ඒ ගැන විමර්ශනයක් පවත්වනවා.
දෙවෙනි කාරණේ තමයි මේ පොලිස් නිලධාරියා කරපු ක්‍රියාව අපිට පැමිණිල්ලක් ලැබුණේ ඒක අධිකරණයේ තමයි ඔප්පු වෙන්නේ. නමුත් කිසිසේත් අපි අනුමත කරන්නේ නැහැ. අපි අනිවාර්යෙන්ම මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වලා ඒ පුද්ගලයා අත්අඩංගුවට අරගෙන පොලිස් නිලධාරියා උසාවි ඉදිරිපත් කරලා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. ඉතින් අපේ මේ 85000ක් ඉන්න පොලිස් සේවයේ මේ වගේ එක්කෙනෙක් දෙන්නෙක් කරන ක්‍රියා නිසා සමස්ත පොලිස් සේවයම තම අපකීර්තියට ලක් වෙනවා. ඒ නිසා අපි ඉතා දැඩි ක්‍රියාමාර්ගයේ ඉතාම සුළුතරයක් වන නිලධාරීන් කෙරෙහිව ගනු ලබනවා. ඔව්. ඒ වගේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමනි දැන් මේ ඊයේ පෙරේද වාර්තා වෙන සිද්ධි ගත්තම විශේෂයෙන්ම මේ සමාජ මාධ්‍යවල හැසිරීම නිසා දැන් ඊයේ තව සිද්ධියක් වාර්තා වුණා FB එකේ නිරුවත් ඡායාරූප දැමීමේ සිද්ධියක් පාදක කරගෙන ගෙදරකට පැනලා පහර දෙන සිද්ධි. මේ සමාජ මාධ්‍යවල බලපෑම නිසා ඇතිවන අපරාධවල වැඩිවීමක් එහෙම පෙන්눔 කරනවද මේ දවස්වල? අනිවාර්යෙන්ම සමාජ මාධ්‍ය ජාලා පාලනය කිරීමේ ක්‍රමවේදයක් අපිට නොතිබෙන නිසා ඕනෑම කෙනෙකුට විරුද්ධව බොරු ප්‍රකාශ නිකුත් කරන්න පුළුවන්. ඒ වගේම ඕනෑම විදිහක දේවල් දාන්න පුළුවන්. දැන් නමුත් අපි විශේෂයෙන්ම අසභ්‍ය දේවල් වගේ දැම්මොත් අපිට ක්‍රියා කරන්න පුළුවන්. ඒ වගේම මේ විවිධ මත ඇති කරන්න පුළුවන්. අපිට දේවල් ප්‍රචාරය කරන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරගෙන යනවා. ඕනෙම කෙනෙකුට භාෂණයේ ප්‍රකාශනයේ නිදහස තියෙන්න ඕනේ. ඇත්ත ප්‍රකාශ කරන්න අයිතියක් තියෙන්න ඕනේ. හැබැයි ඇත්ත ප්‍රකාශ කරන අතරතුර අසත්‍ය මුලාව ප්‍රචාරය කරනවා නම් ඉතින් එවැනි ක්‍රියාවලින් සමාජයට හානියක් වෙනවා නම් ජාතීන් අතර ආගම් අතර ප්‍රශ්න ඇති වෙනවා නම් ඒ වගේම තව කෙනෙක්ගේ පුද්ගලිකත්වයට හානිය ඇති වෙනවා නම් මේ ගැන දැඩි ලෙස ක්‍රියා කරන්න අවශ්‍යයි. නමුත් ඒ සම්බන්ධයෙන් නව නීති නිර්මාණය කිරීමේ වැදගත් අවශ්‍යතාවයක් තියෙනවා. තව එක කෙටි ප්‍රශ්නයක් අහනවා. ගිය සතියේ සිකුරාදා දවසක ප්‍රචාරය වුණා සමාජ මාධ්‍යවල ඊට කලින් දවසක මාධ්‍ය සාකච්ඡාවකදී පැවතිච්ච අදහසක් ඒ කියන්නේ සංචරණ සීමා ගැන. ඒ කියන්නේ එතන පැහැදිලිවම ඇස්පනා පිටම බොරුවක් කරනවා. දැන් මෙහෙම ව්‍යාජ පුවත් හොමාරු කරන උදවියට ෂෙයා කරන උදවියට මොකද්ද තියෙන දඩුවම? එහෙම අපි නොදැනුවත් හරීම කළොත් අපි වැරදිකාරයෝ වෙනවද? නෑ ඇත්තටම දැන් මේ වගේ දේවල් වලදී හොඳම දේ තමයි සමාජ මාධ්‍ය ජාලයේ එන දෙයක් එකපාරට පිළිගන්න එපා කියන එක තමයි අපි ජනතාවට කියන්නේ. දැන් ඔබ වගේ ස්වාධීන රූපවාහිනී සේවයට තියෙනවා වෙනම මේ වෙබ් අඩවියක්. එතකොට මේ හැම මාධ්‍ය ආයතනයකටම තියෙනවා පුවත්පත් වලට තියෙනවා. ඒ ඔෆිෂියල් වෙබ් අඩවියට මේ කියන්නේ නිල වෙබ් අඩවියට ගිහිල්ලා බලන්න මේ කරුණ ඇත්තද කියලා. සමහර වෙලාවට සෝෂල් මීඩියා කියන එක ඇත්ත වෙන්න පුළුවන්. නමුත් නිල වෙබ් අඩවි වල විදියට ඒ ලාංඡන දාලා සමහර ප්‍රවෘත්ති විකාශනය කරනවා. ඉතින් ඒක නිසා යම් කිසි සංවේදී නැත්නම් යම් තොරතුරක් ආවට පස්සේ ඒක ෂෙයා කරන්න ඉස්සෙල්ලා ෆෝවර්ඩ් කරන්න ඉස්සෙල්ලා නිල වෙබ් අඩවියකට ගිහිල්ලා බලන්න මේක ඇත්තද කියලා. ඇත්තනම් ප්‍රශ්නයක් නැහැ. ප්‍රවෘත්ති ඇත්තනම් ඒ ඕනේ කෙනෙකුට අයිතියක් තියෙනවා රටේ ජාතික ආරක්ෂාවට හානියක් නොවන සදාචාරයේ සෞඛ්‍යයට හානියක් නොවන ප්‍රවෘත්ති සර්කියුලේට් කරන්න. උදාහරණයකට අපි කිව්වොත් මේ අවස්ථාවේදී මේ යම් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළා කියලා ප්‍රවෘත්තියක් ආවා. එතකොට ඒක අපිට ප්‍රචාරය වෙන්න ඕනනේ ඉක්මනට ඒ අය යන්නේ. ඉතින් එහෙම ඒ ඇත්ත දේවල් ප්‍රචාරය කරාට කමන්නේ එහෙම ප්‍රවෘත්තියක් ආවොත්. නමුත් බොරු ප්‍රචාරයක් වුණොත් මිනිස්සු කලබල වෙනවා, කඩවහන්න පටන් ගන්නවා, බස්වල පිරිලා යන්න පටන් ගන්නවා. එතකොට නිරෝධායනයටත් ප්‍රශ්නයක්. ඉතින් අන්න ඒවා තමයි අපි සලකලා බලන්න අවශ්‍යයි. හොඳයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමනි ස්තුතියි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයා උදේම සම්බන්ධ කරගත්ත කාරණා දෙකක් ගැන විශේෂයෙන්ම අවධාරණය කරන්න ඕන නිසා එකක් තමයි හමුදා නිලධාරියා අත්අඩංගුවට ගන්න නියෝග කර තිබෙනවාද කියන කාරණාව එතුමා සඳහන් කර සිටියා. අදාළ පොලිස් ස්ථානීය ස්ථානාධිපතිතුමා දැන්වූ පරිදි එහෙම අත්අඩංගුවට ගැනීමක් නෙවෙයි ප්‍රකාශ සටහන් කිරීමකුයි තියෙන්නේ. වාර්තාකරණය එහෙම නිවැරදි වෙන්න ඕනේ. ඊළඟට අර දැරියක් විකුණු 18ක් අත්අඩංගුවට කියලා අද පුවත්පත වාර්තා කරනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේදී මත මේ රෑ පුරා කරපු මේ පරීක්ෂණ කටයුතුලින් පස්සේ තවත් 3 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. සුදී නැවත වතාවක් අපි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාට ඊළඟට යනවා දිවෙන පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. දිවෙන පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ කැස්බෑවන් 176ක් ඩොල්ෆින් 20ක් තල්මසුන් 4ක් මැරිලා නැවෙන් සිදු සත්ව විනාශය අධිකරණයට සතුන් මියගේ රසායනික ද්‍රව්‍ය නිසා වූ පරිසර හානියෙන් 39 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුව ඒ බව කියා තිබෙනවා. ඊළඟට බොරු ඊමේල් ඒවා වරායට එන්න හැදූ නැව වැරදි ඊමේල් බොරුවට එවලා ඒ කියන්නේ ඒ
එවපු ඊමේල් වල බොරු එහෙම නැත්නම් අසත්‍ය සඳහන් වී තිබෙන්නේ. නැව ගිනිගන්න ඉඩදී වන්දි ගන්න අරමුණක් රජයට තිබුණේ නැහැ. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඊයේ අධිකරණයේ හමුවේ සඳහන් කර සිටියේ මාධව තෙන්නකෝන් මහත්මයා ඊයේ අධිකරණයේ හමුවේ සටහන් කර තිබුණා ප්‍රකාශ කර තිබුණා කියලා AJA අබේනායක වාර්තා කරනවා අද දිවයින පුවත්පතට. ඒ තමයි ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන සිරස්සල. තව එක පුවත්පතක ප්‍රධාන සිරස්සලයකට අපිට යන්න ඕනේ. හරි ඔක්කොම සිරස්සල කියලා ඉවරයි. මොකද අපි අද පුවත්පතේ ප්‍රධාන සිරස්සලයත් ඒ අතරෙම කියුවා. ඊට පස්සේ සූදානම් අපි දිනමින පුවත්පතට අවධානය යොමු කරන්න. දිනමින පුවත්පත කියනවා කොවිඩ් පාලනය කරන්න ආණ්ඩුව මේ දක්වා බිලියන 262ක් වියදම් කරලා තියෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා ඊයේ සඳහන් කළා කියලා නුවන් කොඩිකාර වාර්තා කරනවා. කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම සඳහා 2020 අවුරුද්දේ ඉඳලා මේ දක්වා ආණ්ඩුව රුපියල් බිලියන 262ක් වියදම් කර තිබෙනවා කියලා එතුමා සඳහන් කර සිටියා. ඒ වගේම මේ සාකච්ඡාවට සහභාගී වෙමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහත්මයා සඳහන් කර සිටියා කොවිඩ් රැල්ලට තෙවන රැල්ලට ශ්‍රී ලංකාව සාර්ථකව මුහුණ දෙමින් සිටිනවා. මේ අසීරු කාලවකානුවේදී වුවත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු සහන ලැබිය යුතු ජනතාව වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි මුදල් වෙන් කරලා තිබෙනවා. ඊළඟට 2019 අවුරුද්දේ නොපියවා තිබූ රුපියල් බිලියන 423ක හිඟබිල්පත් ගෙවා දමමින් තිබෙනවා. මොකද පහුගිය ආණ්ඩු කාලේ ඉඳලම කොන්ත්‍රාත්කරුවන්ට සැපයුම්කරුවන්ට ලබා දෙන්න ඕනේ බිල් හිඟව තිබුණා. ඒ අනුව 423ක් රුපියල් බිලියන ගෙවා දමමින් තිබෙනවා බිල්. පොලි අනුපාත අඩු කරලා තියෙනවා. සහන ණය ලබා දීලා උද්දමනයේ 4 සිට 6 දක්වා පවත්වාගෙන යාමට හැකි ඒ කියන්නේ 4.6 කියන සීමාව පවත්වාගෙන යාමට හැකිව තිබෙනවා. මැයි මාසයේදී 6.1 2ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම රුපියල් 5000 දීමනාව ලබා දුන්නා. ඊළඟට මේ වන විට රජය විමධ්‍යගත අරමුදල යටතේ ව්‍යාපෘති 1100ක් අනුමත කරලා තිබෙනවා. සමාවෙන් 11000ක් අනුමත කරලා තියෙනවා කියලාත් වාර්තා කර සිටිනවා. විදේශ ණය අතපසු නොකර ඉදිරියටත් ගෙවනවා. නියමිත දවසට විදේශ ණය ගෙවලා තියෙනවා කියලා මහ බැංකුව අධිපති මහාචාර්ය WD රක්ෂ මහත්මයා කියනවා. මේ ප්‍රකාශ සටහන් වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ අරලියගහ මන්දිරයේදී පැවති මුදල් අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ඒ පුවත ගැන කිව්වම අගමැතිතුමා ඊයේ උදේම ක්‍රියාත්මක වුණ තවත් කාරණාවකට ඒ තමයි අපි ඊයේ උදේ පත්තරමේන්තුවේදී සඳහන් කළා මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ තිබුණා ඒ කුරුණෑගල රෝහලේ හෘද සත්කාර ඒකකේ ශල්‍යාගාරය ඒ කියන්නේ ඔපරේෂන් තියටර් එක හදලා රුපියල් මිලියන 40ක විතර ඇස්සමේන්තුවක් දාලා තියෙනවා පිලිස් ඒ කියන්නේ වැඩි ටික ඉවර කරන්න. ඒ මිලියන 40 පාස් කරන්නේ නැතුව ඔන්න සිංහලෙම කිව්වා. ඒ මිලියන 40 ඇස්සමේන්තුව පාස් කරන්නේ නැතුව අනුමත කරන්නේ නැතුව අවුරුදු 6ක් විතර ගිහිල්ලා තියෙනවා. හෘද ශල්‍යාගාර ගැටලුවට අගමැති මැදිහත් වෙයි වහාම වාර්තාවක් ඇඳවයි නොපමා පියවර ගන්න ඇමතිනියට සහ සෞඛ්‍ය ලේකම්ට නියෝග කළා කියලා වාර්තා කර සිටිනවා අද මව්බිම් පුවත්පත. මව්බිම් පුවත්පත තමයි මේ පුවත ඊයේ හෙළි කළේ මුල් පිටුවේ. ඊළඟට සෞඛ්‍ය අමාත්‍යතුමිය මේ අවස්ථාවේදී උපදෙස් දීලා තියෙනවා මේ විදියට වැඩ ඉවර කරගන්න බැරුව තියෙන ශල්‍යාගාර තියෙනවා නම් වහාම ඒවා ඉවර කරන්න. මොකද ශල්‍යාගාර අත්‍යවශ්‍යම මොහොතක් මේ. ඒ නිසා මේ වගේ වෙලාවක අර කිව්වා වගේ කුරුණෑගල තියෙන වගේ ශල්‍යාගාර වැඩ ඉවර කරන්න නැතුව තියෙනවා නම් වහාම ඒ ගැන වාර්තාවක් දෙන්න කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් උපදෙස් දීලා තිබෙනවා. ඊට පස්සේ අපි යනවා මව්බිම් පුවත්පත මුල් පිටුව වාර්තා කරන තවත් පුවතක් අරුණ පුවත්පතත් වාර්තා කළා. ඒ තමයි ඩෙල්ටා නැද්ද කියලා හොයනවා. ඒ කියන්නේ ඩෙල්ටා සොයා රට පුරා PCR පරීක්ෂණ සිදු කරන කියලා අරුණ පුවත්පත වාර්තා කරනවා. වරුණ පෙරමුණු සහ නයන තරංග ගමගේ වාර්තා කරන්නේ දැනට කොළඹ ආශ්‍රිත ව්‍යාප්තව ඇති ඩෙල්ටා ප්‍රභේදය රටේ අනිකුත් ප්‍රදේශවල ව්‍යාප්ත වී ඇද්දැයි සොයා බැලීම සඳහා දිවයින පුරා PCR පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. රැපිඩ් කියලා කියන්නේ මේ අහඹු වශයෙන් කරනවා කියලානේ. ඇන්ටිජන් පරීක්ෂාව අහඹු වශයෙන් සිදු කරන්නට යනවා. ඒ වගේම ඩෙල්ටා එක්ක සෙල්ලම් බෑ. මෙහෙම කියන්නේ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මාධව හේමන්ත හේරත් මහත්මයා සැනකින් පැතිරෙන ඩෙල්ටා එක්ක සෙල්ලම් කරන්න බෑ. එක් අයෙකුගේ නොසලකිල්ලෙන් සමාජෙම අනුතරේ වැටෙන්න පුළුවන්. යන්තමින් හෝ උණ ඇති අය සේවයට යොදවන්න එපා කියලා එතුමා කියනවා. එක උණ තියෙනවා මේ වෙලාවෙදි කියන්නේ මේ ශරීර උෂ්ණත්වය වැඩි අය යන්තමින් හෝ උණ වැඩි අය සේවයට යොදවන්න එපා. මෙන්න තවත් වැදගත් කාරණාවක් කියනවා. ඒ තමයි AC තිබෙන තැන්වල මුව ආවරණ ඉවත් කිරීමේ දැඩි අවධානමක්. අපේ සාමාන්‍ය සිරිත තමයි යද්දි එද්දි මුහුණු ආවරණය දාගෙන යනවා. ඒ වුණාට AC තියෙන තැන්වලනේ බොහෝ විට වැඩ කරන්නේ. තේ බොන්න, කන්න බොන්න කියලා එහෙම නැත්නම් කතා බහ කරන්න සමහර වෙලාවට මුහුණු ආවරණය ගලවනවා. ඒ කියන්නේ පිරිස රැස් වෙන තැන්වල තේ බොන්න උනත්
මුහුණු ආවරණය ගලවන එකේ අවදානමක් තියෙනවා. ඩෙල්ටා එක්ක සෙල්ලම් බෑ කියලා අද මව්බිම් පුවත්පතට මේ ප්‍රකාශය කර සිටින්නේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා. ඊළඟට අපි සූදානම් අප්‍රේල් 10 ඉඳලා එකන අප්‍රේල් මාසේ ඉඳලා මේ ජුනි මාසේ දක්වා මරණ සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. කොවිඩ් මරණ ශීඝ්‍රයෙන් වැඩිවීම ගැන සොයන්න විශේෂඥ වෛද්‍ය කමිටුවක් පත් කරලා තිබෙනවා. කුමුදුපුල් ශාන්තයි වාර්තා කරන්නේ අප්‍රේල් මාසේ 110ක් මරණ වාර්තා වෙනවා. මේ මාසේ මරණ 806ක් වාර්තා වෙනවා. ජුනි මාසේ මරණ 1500ක් වාර්තා වෙනවා. ඒ අනුව තත්ත්වය කොහොමද කියලා හිතා ගන්න පුළුවන්. ඒ නිසා අවධානයෙන් සිටීම ඉතාමත්ම වැදගත් කියන කාරණාව සටහන් වෙනවා. මොකද ජුනි මාසෙදී මරණ 1500ක් වාර්තා වෙනවා කියලා කියන්නේ සෙල්ලමක් නෙවෙයි ඩෙල්ටා. අපි යනවා ලංකාදීප පුවත්පතට. සෙල්ලමක් නෙවෙයි ඩෙල්ටා. එක සවාන් එකේ කෑවම සවාන් 10කින් කෑන එක මොකද්ද වරදක්ද කියලා හිතෙන්න පුළුවන්. පානදුරේ මගුල් ගෙදර වටලයි මනාල යූල ඇතුළු 20ක් ගෙදර දීම නිරෝධායනට ඉන්දිකා රාමනායක සහ පානදුර සුමිත් ප්‍රේමතිලකයි වාර්තා කර සිටින්නේ. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පානදුර උතුර පල්ලිමුල්ල ප්‍රදේශයේ නිවසක් තුළ සිදු විවාහ මංගල්‍යයක් පිළිබඳව මේ වැටලීම කරන්නේ. නියෝජ්‍ය පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මිය උපුටා දක්වමින් සඳහන් කර සිටිනවා 20 දෙනෙක් ඒ අවස්ථාවේදීම නිරෝධායනට ලක් කළා. මේකට ආපු අය පොලිසිය එනවා කියලා සෞඛ්‍ය බලධාරීන් එනවා කියලා පැනලා ගිහිල්ලා තියෙනවා. හැබැයි ඒ ඇත් සොයනවා කියලා වාර්තා කරද්දී මේ වෙනකොට එන්නත් කරන වැඩ පිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. සෑම ගමක විශේෂයෙන්ම බස්නාහිර පළාතට ප්‍රමුඛත්වය ලබා දීලා තියෙනවා. ඒ අතර ඊයේ වන්නිල ඇත්තොත් එන්නත ලබා ගත්තා. වන්නිල ඇත්තොත් ගිහිල්ලා එන්නත ලබා ගත්තා. ඒක නිසා 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් ඉල්ලීම කරන්නේ බය වෙන්න එපා. ගිහිල්ලා එන්නත ලබා ගන්න. වන්නිල ඇත්තොත් ඊයේ එන්නත ලබා ගත්ත අන්දම කමල් සුරවීර මහනුවර සිට වාර්තා කර සිටිනවා. ඊළඟට අපි යනවා මේ අද පුවත්පත් දෙකක උපුටා ගන්නවා වාර්තා. එකක් තමයි අද පුවත්පත. අද පුවත්පතේ වාර්තාවක් සහ ඊට පස්සේ අපි යනවා අද පුවත්පතේ වාර්තාවකට යන්නත් පුළුවන්. මෙහෙම වාර්තාවක් තියෙනවා. හෙද නිලධාරීන්ගේ ගැටලුව නිසා හෙද ගැටලුවට විසඳුම් නැතයි හෙද නිලධාරීන් අද උදේ සිට පැය 48ක් සේවයෙන් ඉවතට. පැය 48ක් කියලා කියන්නේ දවස් දෙකක්නේ. දවස් දෙකක් සේවයෙන් ඉවතට ගිහිල්ලා සංකේත වැඩ වර්ජනයක් කරනවා. බලධාරීන්ගේ අවධානය යොමු නොවුනොත් 7 වෙනිදා ඉඳලා ජුලි මාසයේ 7 වෙනිදා ඉඳලා අඛණ්ඩ වැඩ වර්ජනයකට ලෑස්ති කියලා හෙද සංගම් සඳහන් කර සිටිනවා. ඊට පස්සේ දිවයින පුවත්පතට අවධානය යොමු කරනවා. දිවයින පුවත්පත කියනවා දෙල්දුවේ පිරිවෙනක 29 දෙනෙකුට කොවිඩ්, හිමිවරු 26 දෙනෙක් ඒ අතර සාමාන්‍ය හිමිවරු 50ක් නිරෝධායනේ. RSA ප්‍රේමතිලක බණ්ඩාරගම සිටයි වාර්තා කරන්නේ දෙල්දුවේ පිරිවෙනක 29 දෙනෙකුට කොවිඩ්, හිමිවරු 26 දෙනෙකුත් ඒ අතර. ඒ නිසා මේ දවස්වල දානමාන ආදී වුණත් පිරිනමන්න යන්න එපා. වියලි ආහාර විදියට පන්සලෙන් අහලා දානේ පිරිනමන එක තමයි වඩා සුදුසු. දිවෙන පුවත්පතේ නිපුටාගත්තේ ඒ පුවත. දිවෙන පුවත්පතේ මුල් පිටුවේ තවත් පුවතක් තියෙනවා. ස්වෛරී භාවයට හානියක් කියලා සෙලන්දිවා වැඩ අත්හිටුවන්න ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබෙන බව AJA අබේනායක වාර්තා කරනවා දිවයින පුවත්පතට. දිවයින පුවත්පතේ ඒ පුවතෙන් පස්සේ අද අපි අද පුවත්පතට අවධානය යොමු කරනවා. අද පුවත්පතට අවධානය යොමු කළාට පස්සේ අද පුවත්පතට අවධානය යොමු කළාම මේ සංචරණ සීමා සමයේ මත්පැන් අලෙවි සිද්ධිය සම්බන්ධයෙන් සතොස CEOගේ වැඩසටහනම කියලා කියනවා නිදර්ශනී වික්‍රමසිංහයි වාර්තා කරන්නේ. සතොස ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා. අනුරාධපුර ඒ කියන්නේ සංචරණ සීමා පනවා තිබියදී අනුරාධපුර සතොස ශාඛාව විවෘත කරලා මත්පැන් අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමයි ඒ අනුව ප්‍රධාන විධායක නිලධාරීවරයා සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරමින් පවතින බව වෙළඳ අමාත්‍යාංශය කියනවා. මේකටත් මුලින්ම මේ හමුදාව පැත්තට තමයි ඇඟිල්ල දික්ුනේ. මේ හමුදාවට සංවිධානාත්මකව චෝදනා එල්ල කරනවද කියලත් සැකයක් තියෙනවා. මේවා පිටිපස්සේ මොන හරි දේශපාලනයක් තියෙනවද කියලා නිකන් එතකොට සැකයක් ඇති වෙනවනේ. මේ අතරේ අද දිනමින පුවත්පත වාර්තා කරනවා සතොස්ස සිද්ධිය ගැන වෙළඳ අමාත්‍යාංශය මෙසේ කියයි කියලා. සතොස්සට ගෙනා නාඩු සහල් කිලෝ 20000ක ගුල්ලොමයින් ඊයේ දිනමින පුවත්පත වාර්තා කරපු පුවත සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අමාත්‍යාංශයේ මාධ්‍යලේකම්වරයා යවා තිබෙනවලු. ඒ අනුව මේ ගුල්ලු ගහපු ආහාර ගුල්ලු ගහපු හාල් සතොස්සට ගේනවා කියන එක නෙවෙයි. ප්‍රමිතියකින් යුතු ආහාර හරියට තෝරලා බලලා ප්‍රමිතියකින් නැත්නම් ඒවා ආපහු යවනවා. ඒක ඊටාම විමසිල්ලෙන් සිදු කරනවා කියලායි වාර්තා කර සිටින්නේ. ඒ නිසා වෙළඳ අමාත්‍යාංශය මෙසේ කියයි. ඊළඟට තවත් පුවතක් තියෙනවා. ඔබ දන්නවද සාමාන්‍යයෙන් අපි දවසකට මත්පැන් බොන්න කොච්චරක් වියදම් කරනවද කියලා?
අද දිනවෙන පුවත්පත මේ පිළිබඳ වාර්තා කරනවා. දිනවෙන පුවත්පත වාර්තා කරන විදියට අපි දවසකට මත්පැන් පානය සඳහා වැය කරන මුදල රුපියල් කෝටි 50ක් විතර වියදම් කරනවලු දවසකට. සල්ලි නෑ නෑනේ කියලා කිව්වට දවසකට මත්පැන් පානය කරන්න කෝටි 50ක් විතර වියදම් කරනවලු. ඒ වියදම් කරන මුදල කෝටි 35 දක්වා අඩු වෙලා. ඒ නිසා මත්පැන් පානය 25%කින් අඩු වෙලා කියලා අද දිනවෙන පුවත්පත කියනවා. සුභාෂිනී සේනානායකයා වාර්තා කර සිටින්නේ. ඔව් අපි ඔහොම වාර්තා කරද්දී තව එක පුවතක් කියන්නම්. ශිෂ්‍යත්වය සහ A-level උසස් පෙළ විභාගයේ ශිෂ්‍යත්වය කොයි කාලේ තියෙනවද කියලා හිත නේද ඉන්නේ. ඒක ගැන කියන්නත් ලෑස්ති. ඒ වගේම අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ අපි කිව්ව අර පානදුරෙන් වාර්තා වෙච්ච සිද්ධිය අම්මා සහ දුව දෙන්න අන්තර්ජාලය ඔස්සේ ලක්ෂ ගණන් වලට විකුණපු කතාව. ඒ විතරක් නෙවෙයි අවුරුදු 15ක ඒක මව්බිම් පුවත්පත වාර්තා කර තිබුණේ කන්‍යාවයක් කියන වචනේ දාලා. ඒත් අවුරුදු 15ක දැරියක් අනුරාධපුර ප්‍රදේශයේ මේ විදියට විකිණෙමින් තිබෙච්ච සිද්ධියක්. සිද්ධි ගණනාවක් තිබුණා. අවධානය යොමු කරන්න වටිනවනේ. ලංවීම පාඩුව කෝටි 3500කින් අඩු කළා කියලා සභාපති ඉංජිනේරු විජිත හේරත් මහත්මයා කියනවා. යහපාලන ආණ්ඩුව කාලෙදී කෝටි 9000ක් පාඩු ලැබුවා. 9700ක් පාඩු ලැබුවා. ඒ පාඩුව අඩු කරලා ඒක 3500 දක්වා අඩු කළා. ශිරාන් රණසිංහයි වාර්තා කරන්නේ යහපාලන ආණ්ඩුව යටතේ ලංකා විදුලි වල මණ්ඩලයේ රුපියල් කෝටි 9700ක පාඩුවක් ලැබුවා. වත්මන් පාලන යටතේ එම පාඩුව රුපියල් කෝටි 6200 දක්වා. ඒ කියන්නේ රුපියල් කෝටි 3500කින් අඩු කරගන්නට පුළුවන් වුණා. මේ පාඩුවන්නේද වැඩි මිලට විදුලි ඒකක මිලදීගෙන අඩු මිලට පාරිභෝගිකයන්ට විකිණීමට සිදුවීමට තිබෙන නිසා බව ඔහු සඳහන් කර සිටියා. ඒ අනුව එහෙම වාර්තාවක් කරනවා අද දිනවෙන පුවත්පත. දිනවෙන පුවත්පත මුල් පිටුවේ ගෙන තවත් වාර්තාවක් තමයි ශිෂ්‍යත්ව සහ උසස් පෙළ ඔක්තෝබර් මාසයේම තියන්න නියමිතයි කියලා ශිරාන් රණසිංහයි වාර්තා කරන්නේ. ඒ පුවතත් යනුව දිගින් දිගටම ප්‍රධාන විභාග කල් දැමීම කරන්න බෑ. මේ අලුත් ප්‍රභේද වාර්තා වෙනවා ලෝකේ. ඒ නිසා කවදාවත් මේ දෛනික ජීවිතයට සාමාන්‍ය පරිදි පිවිසෙනවා හැරෙන්න කොවිඩ් එක ජීවත් වෙනවා ඇරෙන්න වෙන විකල්ප නැහැ. ඒ නිසා කලින් සැලසුම් කර විදිහට ශිෂ්‍යත්වය සහ උසස් පෙළ ඔක්තෝබර් මාසයේදී පැවැත්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු තිබෙන බව අද දිනවෙන පුවත්පත වාර්තා කර සිටිනවා. ඊට පස්සේ දිනවෙන පුවත්පත තවත් මුල් පිටුවේ පළ කරන කාරණාවක් තමයි තිස්ස වැවේ කැණීම සම්බන්ධ සිද්ධියේදී තිස්ස වැවේ වැඩ කරන සේවකයන්ගේ ඇඳුම වෙනස් කරන්න කියලා ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහත්මයා චීන තානාපති කාර්යාලයට දැනුම් දී තිබෙනවා. ඒ වැඩ කරන සේවකයන්ගේ ඇඳුම් වෙනස් කරන්න, නිල ඇඳුම වෙනස් කරන්න. ඒ වගේම ඒ නිවේදනය මගින් සඳහන් කර සිටිනවා, මේ පුවත මගින් අවධාරණය කර සිටිනවා මේ වැඩ කරන්නේ එහෙම නැත්නම් වැඩ කරන සේවකයන් චීන හමුදාවේ සේවකයන් නෙවෙයි, චීන හමුදාවේ සමාජිකයන් නෙවෙයි, සිවිල් සමාගමක සේවකයන් කියලා අවධාරණය කර සිටිනවා. ඊට පස්සේ අපි සූදානම් ජාතික පුවත්පත්වල වාර්තා කරන සෙසු පුවත්වලට අවධානය යොමු කරන්න. සෙසු පුවත් කියලා කියන්නේ ඉතින් විශේෂයෙන්ම දේශපාලන පුවත් තමයි. සාමාන්‍ය පෙළ, උසස් පෙළ ශිෂ්‍යත්වය ගැන කතා කරන්න ඕනේ. උසස් පෙළ සහ ශිෂ්‍යත්වය ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට නියමිත බව සඳහන් වෙනවා. මේ අතරේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන රූපවාහිනී නාලිකා හරහා විධිමත් ක්‍රමවේදයක් හදන්න කියලා ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලීමක් කරනවා. විධිමත් ක්‍රමවේදයක් හදන්න කියලා ජනතා විමුක්ති පෙරමුණ ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කර සිටියා. පාසල් යා යුතු වශයෙන් දරුවෝ 4,50,000ක් පාසල් යන්නේ නැහැ. සරස විසිසුන්ට එන්නත් ලබා දෙන රුපියල් කෝටි 80ක් වැය කිරීමට අසමත් ආණ්ඩුව මන්ත්‍රී වාහන වලට රුපියල් කෝටි 360ක් වියදම් කිරීමට සූදානම් කියලා චෝදනා කළා. දිවෙනේ පාසල් 3%කට විදුලිය නැහැ, පානීය ජලය නැති පාසල් 16%ක් තියෙනවා, වැසිකිලි කැසිකිලි නැති පාසල් 26%ක් තියෙනවා කියලා තෝන් පෙන්වා දෙනවා. ඒ වගේම අද ජාතික පුවත්පත් මේ අතරේ වාර්තා කර සිටින මේ විදිහට චෝදනා ගණනාවක් එන වෙලාවේ මතක් කරන්න පුළුවන්. ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ කාර්යාලයට එන්න කියලා ඊයේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සහ දෙමළ ජාතික සන්ධානයට මේ තුන්ගොල්ලම එකට සාකච්ඡාවකුත් තියලා තියෙනවා. දෙමළ ජාතික සන්ධානයයි මුස්ලිම් කොංග්‍රසයයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලය ඇතුළේ ඊයේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා කියලත් අද ජාතික පුවත්පත් වාර්තා කරද්දී දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න රූපවාහිනී නාලිකාවක් ආරම්භ කරන්න කියද්දී සුසිල් ප්‍රේමජයන්ත හිටපු අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයා, උසස් අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයෙක් එතුමා කියනවා ඔව් දැනටමත් පටන් ගෙන තියෙන්නේ චන්ද්‍රිකා එහෙම නැත්නම් කේබල් ටීවී නාලිකා 16ක් විතර තියෙනවා. ඊට අමතරව අන්තර්ජාලය හරහා ගුරුවරුන්ට ඊතක්සලාවට පිවිසෙන්නත් පුළුවන් කියලා ඊයේ පැවතිච්ච මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කරනවා. ක්‍රිෂාත් පතිරත් ජයසූරිය වාර්තාව ගෙන ඉන්නේ අන්තර්ජාලය මගින් ඊතක්සලාවට ප්‍රවේශ වීමට අන්තර්ජාල පහසුකම් දරුවන්ට නොමිලේ ලබා දීමට අප කටයුතු කරනවා.
ඒ කියන්නේ එක පැත්තකින් අන්තර්ජාලය මගින් ඊතක්සලාවට ප්‍රවේශ වෙන්න වගේම අන්තර්ජාල පහසුකම් නැති දරුවන්ට නොමිලේ ඒ ලබා දීමට කටයුතු කර තිබෙනවා කියලා කියද්දී ඊළඟට කතා වෙන මාතෘකාව පිළිබඳව බැසිල් පාර්ලිමේන්තුවට එන එක දැනටමත් ප්‍රමාදයි කියලා මේ වාර්තා ප්‍රකාශ කර සිටින්නේ සුසිල් ප්‍රේමජයන්ත් මන්ත්‍රීවරයා රාජ්‍ය අමාත්‍යවරයා රට ඉදිරියට ගෙන හැකි බැසිල් දක්ෂනායකයෙක් කියලා බුද්ධික වික්‍රමාදර කියනවා. ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ නියෝජිත බුද්ධික වික්‍රමාදර එමාද සාකච්ඡාවේදී සඳහන් කර සිටියේ මෙරටේ සංවර්ධන ඉතිහාසයේ කේන්ද්‍රීය ලකුණ වෙච්ච බැසිල් රාජපක්ෂගේ අවශ්‍යතාව ඔබත් මමත් දන්න නිසා පොදුජන පෙරමුණේ තරුණයන් විදිහට අපි එතුමාගෙන් ඉල්ලීමක් කරන්න පුළුවන් නම් හැකියක්මනින් මේ වැඩේට පැමිණෙන්න මේ රට ඉස්සරහට අරගෙන යන්න කියලා එහෙම ඉල්ලීමක් කරනවා. ඒ අතරේ ප්‍රසන්න රණතුංග ඇමතිවරයා කියනවා බැසිල් පැමිණි විගස තෙල්මිල අඩු කරන්න බැසිල් ශක්තියද කියලා. රට හදන වැඩපිළිවෙල පෙරට රැගෙන යාමට බැසිල් ජනපති අගමැති දෙපළට ශක්තියක් වෙයි. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම පොහොට්ටු හදලා පළාත් පාලන ඡන්දයේ ජනාධිපතිවරණය මහමැතිවරණය ජය ගන්න බැසිල් අප කැපගුණා කියලා ඔහු සඳහන් කර සිටිනවා. ඊට පස්සේ අද මෞබිම පුවත්පතත් මේඝනාදගේ ලිපිය ගුරුදින විග්‍රහය පළ කරන්නේ මේ කාරණාව සම්බන්ධයෙන් බැසිල් කරයිද කියලා අහන්නේ. එහෙම එකේ බැසිල් පාර්ලිමේන්තුව ඇවිත් කරන ප්‍රාතිහාර්ය දිහා රටම ඉන්නේ බලාගෙනය. මේ අවුරුදු 2-3 ඇතුලේ බැසිල් ගේමක් ගැහුවොත් බැසිලුත් ගොඩය ආණ්ඩුවත් ගොඩය. හැබැයි බැසිල් ෆේල් වුණොත් බැසිලුත් ඉවරය ආණ්ඩුවත් ඉවරය කියලා මේඝනාද කියද්දී අද කෝවිද ගුණසේකර පරිවර්තනය කරනවා මේ කැබිනට් පෙරලියක් අතළඟයි කියලා පුවතක් එමට ලිපියක් පල කරන මේ මිත ලිපිය සිරස්සලේ ලංකාදීප පුවත්පතෙන් තෝරගන්නේ සන්ඩේ ටයිම්ස් දේශපාලන විශ්ලේෂකයාගේ ලිපිය තමයි කෝවිද ගුණසේකර පරිවර්තනය කරන්නේ. ඒ අනුව කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස බැසිල් රාජපක්ෂට අවධානය යොමු කිරීමට සිදුවන ඇති පළවෙනි කාර්යය වනු ඇත්තේ මෙම ජනතාවට සහන පැකේජයක් ලබා දීමට. මෙරට ජනතාවට සහන පැකේජයක් ලබා දීම ප්‍රධාන කාර්යය වනු ඇතිය. ඒ සම්බන්ධයෙන් සැලකීමේදී ඔහු ඉදිරියේ පවතින අභියෝගය කිසිසේත්ම සුළුපටු නොවේ කියලා සඳහන් කරනවා. ඔහුට ආර්ථිකය සංවර්ධනය සම්බන්ධ ඇමති ධූරයක් ඔහුට හිමි වේ කියලා සඳහන් කරද්දී ඔන්න තව කතාවකුත් තියෙනවා. ආණ්ඩුව සජිත් ඇමරිකාවෙන් බෙහෙත් ගෙන්වා දෙයි. සමගි මේ ලිපියමයි තියෙන්නේ. සමගි ජනබලවේගයේ ජනතාවගේ සිත් සතන් දිනා ගැනීමට යන්නේ මේ ආකාරයෙන්ද. ප්‍රේමදාස කොරෝනා වෛරසය ආසාදනයව ප්‍රතිකාර ලැබමින් සිටි අවස්ථාවේ ඔහුට අවශ්‍ය ඖෂධ වහාම එක්සත් ජනපතයේ සිට ගෙන්වීමට පාලක සන්ධානය පීවර ගත්තේය. පාලක සන්ධානය කියලා කියන්නේ ආණ්ඩුව පිළිබඳව මෙතන කියන්නේ. එයට හේතු අදාළ කර ගැනීමට හෝ නොගැනීමට කෙනෙකුට හැකිය. දැන් විපක්ෂ නායකතුමා කිව්වා මම ඉන්නත විදින්නේ මේ රටේ අන්තිම පුරවැසියටත් විද්‍යාවෙන් පස්සේ තමයි මම ඉන්නත විදින්නේ කියලා. හැබැයි සන්ඩේ ටයිම්ස් දේශපාලන විශ්ලේෂකයා මේ ලිපියෙන් කියන්නේ ආණ්ඩුව සජිත් ඇමරිකාවෙන් බෙහෙත් ගෙන්නලා දුන්නා. කොහොමුණත් කොහෙන් හරි කවුරු වුණත් අසනීප වුණායින් පස්සේ රෝගියෙක් ප්‍රතිකාරයක් කරන්න පුළුවන් නම් බෙහෙතක් ගෙනත් දෙන්න පුළුවන් නම් ඒක ගිලාන උපස්ථානයටයි අයිති වෙන්නේ. මේ අතරේ කැබිනට් පෙරලියක් අතළඟ කියලානේ කියවෙන්නේ. තමන්ට නියම රාජකාරී නිසලෙස සිටි නොකළ අමාත්‍යවරුන් කැබිනට් අමාත්‍ය මණ්ඩලයෙන් පහ කිරීමට හෝ ඔවුන්ට අඩු මට්ටමක අමාත්‍ය ධූර ලබා දීමේ ඉඩක් පවතින අතර ක්‍රියාකාරීත්වයෙන් දුර්වල මට්ටමක පසුවනවට අමතරව ඇතැම් අමාත්‍යවරුන්ට බරපතල වංචා දූෂණ වගේම අකටයුතුකම් සම්බන්ධයෙන් චෝදනා තියෙන නිසා ඔවුන් ගැනත් ඒ කියන්නේ චරිත සාහිතික ප්‍රගති වාර්තා බලලා මේ රීෂැෆල් එකේ වෙනද කැබිනට් සංශෝධනයට යන්න පුළුවන් කියලා ලංකාදීප පුවත්පතයි කියන්නේ. නිසා වැඩ පෙන්වන්න ඕනේ. මේ අතරේ දැන් වැඩ කරන ඇමතිවරු කවුද කියලා පේනවා එළියට බැස්සම කාටුන් එහෙම ඇඳෙන්නේ කාටද? එතකොට වැඩ කරන්න ගියාමනේ පිඟන් හොදන්න ගියාමනේ පිඟන් බිඳෙන්නේ. එතකොට පිඟන් හොදන්න නැත්නම් පිඟන් බිඳෙන්නෙත් නැහැ. උද්ඝෝෂණ කරන ගොවින්ගේ බෝඩ් පිටුපස JVP අකුරු තුන තියෙනවා කියලා ඊයේ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා කිව්වා. සහල් හිඟයක් ඇති වෙන්නේ නැහැ. වී ගොවියටත් පාරිභෝගිකයටත් අසාධාරණයක් වෙන්න දෙන්නේ නැහැ. සහල් වැඩිමිලට විකුණන සියලු දෙනාට රුපියල් ලක්ෂයක දඩයක් ගසලා දැඩි දනුවම් දෙනවා. අගෝස්තු මාසයේ සිට ඉදිරි මාස 6කට අවශ්‍ය සහල් රටේ තියෙනවා කියලා කියනවා. කෘෂිකර්ම ඇමතුමා මේ විදිහට කියන්නේ මෙවර යලකන්නේ වී නිෂ්පාදනයෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 14කට වැඩි ප්‍රමාණයක් ලැබෙනවා. ඒ ඇත්ත. හැබැයි ඒවා මහා පරිමාණ මෝල් වලින් අපේ පිඟානට නොලැබෙන එක තමයි ප්‍රශ්නේ. වී මෙට්‍රික් ටොන් ලක්ෂ 14ක් මේ යලකන්නේ ලැබෙනවා කියලා විශ්වාස කරනවා. ඊළඟට එළඹෙන මහ කන්නයට ගොවීන්ට අවශ්‍ය පොහොර ලබා දීමට සූදානමින් ඉන්නවා කියලත් ඔහු සඳහන් කර සිටියා. අද ජනතා විමුක්ති පෙරමුණ පවසනවා ගොවියට රසායනික පොහොර ටික ලබා දෙන්න කියලා. ජනතා විමුක්ති පෙරමුණ කියනවා ගොවියට රසායනික පොහොර ටික ලබා දෙන්න කියලා. සියලුම ගොවීන්ගේ බෝඩ් පිටිපස්සේ අලවලා තියෙන JVP එකේ අකුරු ටික.
අර තියෙන මේ බෝඩ් ටික නිකන් අකුරු වල එක හැඩයකුත් තියෙනවා තමයි නේද? අද නාමල් කරුණාරත්න ඇවිල්ලා කියනවා ගොවියට රසායනික පොහොර ටික දෙන්න කියලා. අද මහින්දානන්ද අලුත්ගමගේ ඇවිල්ලා කියනවා ගොවියට කාබනික පොහොර ටික දෙන්න කියලා. නාමල් කරුණාරත්න ඇවිල්ලා කියනවා ගොවියට රසායනික පොහොර ටික දෙන්න කියලා. මහින්දානන්ද අලුත්ගමගේ ඇවිල්ලා කියනවා ගොවියට කාබනික පොහොර ටික දෙන්න කියලා. අපි කැමති නෑ ගොවියට වකුගඩුවක් නැති වෙනවට. ගොවියා පිළිකා රෝගියෙක් වෙනවට අපි කැමති නෑ. මෙහෙම කියන්නෙම මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමා සල්ලි පිටිපස්සේ තියෙනවා JP අකුරු තියෙනවා කියන වගේ මේවා තහවුරු කරන එක ඉතාමත් වටිනවා. පාරිභෝගික අධිකාරී කටයුතු එහෙම නැත්නම් පාරිභෝගික අධිකාරී පනත ශක්තිමත් කිරීමෙන් වීහාල් ජාවාරාම කරුවන්ට යලි ජනතාවට අසාධාරණ කිරීමට ඉඩ නැති වෙනවා කියලා එමෙති ආචාර්ය බදුළු වර්ධන මහත්මයා කියනවා. මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීම තරඟකාරී ජාත්‍යන්තර ටෙන්ඩර් කැදවල ආරක්ෂිත තොගයක් ලෙස තබා ගැනීමට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කරනවා. සහල් මෝල් හිමියෝ මේ වෙලාවේ එළියට දාන්නේ නැත්නම් තමන්ගේ සංචිත ලක්ෂයක් ගෙන්න්නනවා ජාත්‍යන්තර තරඟකාරී මිල ගණන් යටතේ. ඒ අතරේ පොහොර කතාව කියපු නිසා රටේ කෘත්‍රිම පොහොර හිඟයක් ඇති කළා කියලා ආචාර්ය නාලක ගොඩහේව රාජ්‍ය අමාත්‍යවරයාත් කියනවා. රනිල් වික්‍රමසිංහල කෘෂිකර්මාන්තය ගැන උනන්දුනේ නැහැ. අනාගත පරපුරට වසවිස එකතු නොකරන කාබනික පොහොර භාවිතයකට එකතු වෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ අතරේ අද ජාතික පුවත්පත්වල වාර්තා කරන තවත් කාරණාවට ගියහම මේ පොහොර කතාව කිව්වම කෘෂි නිලධාරීන් ඉදිරියේදීම වම්බටු අස්වැන්න ගිනි දෙවියන්ට පුදන්න සිද්ධ වුණා කියලා කේකේ ආර්යදාස දඹුල්ලේ ඉඳලා වාර්තා කරනවා. පලිබෝධනාශක නැතුව බටු වගාවට පණු කරදර එක මුරයකට ලක්ෂ 12ක 18ක පාඩුවක් ගොවීන්ට සිද්ධ වෙනවා. දින 6කට වරක් කිලෝ 12000ක් මේ විදිහට විනාශ කරන්න සිද්ධ වෙනවා. එහෙම වාර්තා කර සිටින්නේ අද අරුණ පුවත්පත. පොලිසියේ මහත්තුරු වවාගෙන කනවා කියලා කිව්වම වෙන දෙයක් නේ හිතෙන්නේ. පොලිසියේ මහත්තුරු වවාගෙන කන්න දස්සයි කියලා සමාජයේ කතාවක් තියෙනවා. ඇත්ත දස්ස. මෙන්න බලන්න රටක් වටින පුවතක්. පොලිස් වහලේ වගාබිමක් කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිබඳව අද සේආරු සහිතව වාර්තා කරන්නේ අතුල රංජිත් බෙදමේත්‍රිගේ. ඒ අනුව පෑලියගොඩ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ වහල මත ඉතා සාර්ථක ලෙස මේ විදිහට වගාවක් ආරම්භ කළ තිබෙනවා. ඒ නියමුවා වන්නේ බස්නාහිර උතුර බහර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජේශ්‍රී මහත්මයා. මම සමාජ විද්‍යා උපාධිධාරියෙක් සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස ආරම්භ වුණු මගේ 21 වසරක සේවා කාලය තුල ලංකාවේ විවිධ පළාත් තුල සේවය කළා. මේ වගේ ඒවා ප්‍රතික්‍රියාත්මක කළා. එතුමා විතරක් නෙමෙයි පොලිසිය සියලු දෙනා එකතු වෙලා මේ වැඩේ කරන්නේ. මෙන්න පෑලියගොඩ පොලිසියේ එහෙම නැත්නම් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ වහල මත හරිත විප්ලවයක් කරලා තියෙනවා. පොලිසිය මහත්තුරු මෙහෙම වවාගෙන කනවා නම් රටටත් ලොකු ආඩම්බරයක්. එහෙම කියාගෙන වවාගෙන කනවා කිව්වම වවාගෙන කනවා විතරක් නෙමෙයි වවාගෙන විකුණගෙන කන්නත් පුළුවන්. අද වාර්තා කරන අරුණ පුවත්පත පුවතක් ඒ තමයි මේ ගස්ලබු අපනයනයෙන් හොඳ ආදායමක් පහුගිය අවුරුද්දේ ලැබුවා කියලා. ගස්ලබු පිටරට යවලා 2019 දී කෝටි 103ක් මෙරටට ගෙනත් ඔන්න කරනවා නම් වැඩ. වගා කරනවා නම් ගස්ලබු උනත් කමන්නේ. ගස්ලබු ගියා වුණාට රටෙන් එන්නේ ඩොලර්. ඒ නිසා වගා කරනවා නම් ඔන්න දේවල්. ඊළඟට කොළඹ සරසවියේ සිසුවෙක් ගැන වාර්තාවක් තියෙනවා. කොළඹ සරසවියේ සිසුවියක් පරිසරයට හිතති කෑම ඔතන කොලයක් නිපදවයි. මේක විශේෂම කාරණේ වන්නේ මේ ශිෂ්‍යාව කලා විෂය ධාරාව හදාරන ශිෂ්‍යාවක්. සාමාන්‍යයෙන් මේ වගේ නව නිපැයුම් කරන්නේ විද්‍යා විෂය ධාරාවන් හදාරන තාක්ෂණ විෂය ධාරාවන් හදාරන සිසුවියන්නේ. හැබැයි කොළඹ සරසවියේ සිසුවියක් පරිසරයට හිතති කෑම ඔතන කොලයක් නිපදවයි. අනුග්‍රහ ලබා දෙන පරිසර ඇමති ඉස්සරහට ආවා කියලා කියනවා. නිපැයුම සඳහා දෙස් විදෙස් සම්මාන රැසක් ලැබිලා කොළඹ විශ්වවිද්‍යාලයේ කලා අංශය පළමු වසරේ අධ්‍යාපනය ලබන සිසුවියක් තමයි පරිසර හිතකාමී ලන්ච් ෂීට් එකක් මේ විදිහට නිපදවලා තියෙන්නේ. රත්නපුර පදිංචි තරුෂි විදුෂිකා රාජපක්ෂ කියන සිසුවිය තමයි මේ විදිහට ලන්ච් ෂීට් එකක් හදන්නේ. දි รา පත් වන පොලිතින් සහ රෙදි වර්ගයක් යොදාගෙනයි මේ නිෂ්පාදනය කරන්නේ. මේ කෑම ඔතන කොලය සෝදා භාවිත කිරීමේ හැකියාවක් තියෙනවා. මේ නිෂ්පාදනය කළේ 2018 අවුරුද්දේ 19 අවුරුද්දේ නව නිපැයුම් තරගය සඳහා ඉදිරිපත් කළා. ආයෝජකෙක් කවුරු හරි ඉන්නවා නම් ඉදිරිපත් වෙන්න අපි ආරාධනා කර සිටිනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ වගේ දේවල් ඉස්සරහට ඉදිරිපත් කරන්න සූදානම්. ඊට පස්සේ අද පුවත්පත වාර්තා කරනවා පෙට් බෝතල් ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙල තව සති 2කින් කල්යයි කියලා. වැඩපිළිවෙලක් නැත්නම් පෙට් බෝතල් තහනම් කරන බවත් ඇමති මහින්ද අමරවීර මහත්මයා කියලා තියෙනවා. ඒ නිසා මේ තර්ජනය කළා තියෙන්නේ පෙට් බෝතල් ප්‍රතිචක්‍රීකරණය කරන වැඩපිළිවෙලක් තියාගන්න කියලා බීම නිෂ්පාදන සමාගම් වලට තමයි පරිසර ඇමතුමා මේ තර්ජනය කරලා තියෙන්නේ. සමාගම් 3කට මේ විදිහට කියලා තියෙනවා පෙට් බෝතල් ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙල සති 2කින් කල්යයි. නිදර්ශනී වික්‍රමසිංහගේ ඒ වාර්තාවෙන් පස්සේ අපි යනවා මෙගාවොට් 100ක සියඹල ආණ්ඩුව සූර්ය බලාගාරයකට ඉරාන ආයෝජනයක් කියලා.
ඉන්දික හේවා විතරණ වාර්තා කරන්නේ මෙරට විදුලි බල සැපීමට මෙගාවොට් 100ක ධාරිතාවක් එක් කිරීමට අපේක්ෂිත සියඹල ආණ්ඩුව සූර්ය බලාගාර පද්ධතියට ආයෝජනය කිරීම සඳහා ඉරාන තානාපති කාර්යාලයේ මෙහෙයවීමෙන් ආයෝජකෙක් එක් වී තිබෙන බව වාර්තා කර සිටිනවා. තෙල් පුච්චලා ගල් අඟුරු පුච්චලා නෙවෙයි අපිට නොමිල ලැබෙන ඉර එළියෙන් විදුලිය නිපදවන්න සූදානම්. හැබැයි ඉතින් මෙහෙම පුවතුත් වාර්තා කරද්දී සූර්ය බලයෙන් විදුලිය නිපදවන්න එහෙම ව්‍යාපෘති ආරම්භ වෙද්දී මේ විදිය පුවත් වාර්තා වෙද්දී අපට ඉරක් පායයිද කියලත් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒ තමයි පතංගමු කතාව මෙතනින් අපි කිව්වා 15 හැවිරිදි කන්‍යාවියක් පොළොන්නරුවේ කෝටිපතියෙකුට ලක්ෂ 3කට විකුණු තැරැව්කරු අත්අඩංගුවේ දැරිය සමග කොළඹ සුපිරි හෝටලයක කාලය ගත කළ කෝටිපතියාත් අනෙක් අයත් දැලේ අද මව්පියන් පුවත්පතට වාර්තා කරන කීර්ති මෙන්ටිස් කන්‍යාවියක් බව පවසමින් 15 හැවිරිදි දැරියක් පොළොන්නරුව ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුට රුපියල් ලක්ෂ 3කට විකුණු බව කියන පුද්ගලයෙක් ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ වචන පවා සමහරවිට කියන්න අකමැතියි. මොකද මේ වචනත් සමහරවිට කෙනෙක්ව උත්තේජනය කරන්න පෙළඹෙන කාරණා විය හැකි නිසා කොමුණත් ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිතුමාට ඇහෙන්න අපි මේ පුවත් ටික ඔක්කොම එකට කියනවා. මේ පුවත් කියන්නේ අර කුණු රසය උලුප්පන්න නෙවෙයි දරුවෝ ගෙදර හිටියා වුණත් ආරක්ෂිතද කියන ප්‍රශ්නය දෙමාපියන් විදියට ඔබේ හිතට ඇතුළු කරන්න ඕන නිසා මේක කියන්නේ. ලංකාදීපයේ තව පොතක් වාර්තා කරනවා වැල්ලවත්ති බී ජානකයි වාර්තා කරන්නේ දිනකට රුපියල් 8000කට ගෙයක් කුලියට අරන් ලපටි කෙල්ලොත් වැඩේට දාගෙන පෙම්වතිය දිනකට රුපියල් 6000ට වික්ක පෙම්වතා කොටු වෙයි. දැඩි විස්තර කියන්න යන්නේ නැහැ. අර කුණු රසය හොයන අයට මේවා මේ ගොසිප් වලට ගිහිල්ලා හොයාගන්නත් පුළුවන්. අපි මේ පුවත් කිව්වේ ඔබේ දරුවෝ ජීවත් වෙන සමාජය කොයි වගේද කියලා දැනගන්නට ඕන නිසා සහ විශේෂයෙන්ම ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිතුමාට ඇහෙන්නයි මේ පුවත් කිව්වේ. ඊළඟට මේ පුවත් වාර්තා කරද්දී ගේ ළඟ ගොම වලකට වැටි මාස 18ක බිලිඳා මරුට කියලා කේදනීය පුවතක් අද ජාතික පුවත්පත් බොහොමයක වාර්තා කර සිටියා. මේ වාර්තා වෙන්නේ මස්කලිය ප්‍රදේශයෙන් වයස අවුරුදු දෙකහමාරක් නෙවෙයි එකහමාරක් වෙන්න ඕනේ මාස 18ක් නම්. නමුත් ලංකාදීප පුවතමගින් සනාත තහවුරු කරන්නේ මාස 18ක බිලිඳෙක් මේ විදිහට ගොම පිර වූ වලකට වැටිලා පෙරේදා මිය ගිහිල්ලා තියෙනවා කියලා. දරුවෝ දඟයි බලාගන්න එක ලේසි නෑ. අලි බැලිල්ලයි දරුවන් බැලිල්ලයි හරි අමාරුයි. හැබැයි ඒත් පොඩ්ඩක්වත් ඇහේ හැමහා කරන්න එපා. දරුවෝ ගැන විශේෂයෙන්ම පරිස්සම් වෙන්න ඕනේ කාලයක්. ඒ අතරේ අපි එක පැත්තකින් කිව්වනේ ඊයේ දවසේ වාර්තා කළා අර වැලිගොඩ දාලා දුරකථනයක් ගන්න සල්ලි එකතු කරන දියණියක් ගැන දිවයින ඊයේ වාර්තා කරපු එහෙම නැත්නම් අපිත් ඒක උදේපාන්දරම කියපු පුවතෙන් පස්සේ දිරිය දියණිය දැහැමි නෙත්සරාට දසතින් ආධාර ගලා එයි. අකිත පෙරේරා වාර්තා කරන අකිත බොහොම ස්තුතියි මේ පුවත වාර්තා කළාට. අකිත වාර්තා කරපු ආකාරය නිසාම තමයි මෙච්චර මේ දහසින් ආධාර ගලාගෙන දසතින් දහසින් ආධාර ගලාගෙන ඉන්නේ. මට කතා කළ සීලුම නැන්දල මාමලාට බොහොම පිං. මට දැන් වැලිගොඩ දාන්න ඕන වෙන්නේ නැහැ. මම හොඳට ඉගෙන ගන්නවා කියලා දැහැමි නෙත්සරා දියණිය කියනවා. මේ විදිහට දුරකථන ලබා දීලා තිබෙන විවිධ ආයතන සහ පුද්ගලයන් කතා කළ ලැප්ටොප් පරිගණක ඩේටා වියදම් විතරක් නෙවෙයි ඇගේ අනාගත සුබ සිද්ධිය සඳහා ක්‍රියා කරන්නටත් කටයුතු කරා පොරොන්දු වුණා කියලා දිවෙන පුවත්පත වාර්තා කරනවා. ජංගම දුරකථනයක් ගන්න මෙහෙම දරුවෙක් වැලිගොඩ දාන පුවත ඔන්ලයින් අධ්‍යාපනය හැරෙන්න වෙන විකල්පයක් නැති මොහොතක ඒකේ අවශ්‍යතාව තියෙනවා. හැබැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහත්මයා කියනවා ජංගම දුරකථන අඩුවයිසේ දැරියන්ට පින්නැහියක් මේ වගේ ආධාර උපකාර කරනවා වගේම සුජිත් හේවාජුලියගේ ලංකාදීපයට වාර්තා කරනවා අඩු වයස්වල දැරියන් ජංගම දුරකථනයෙන් හඳුනා ගන්නා විවිධ පුද්ගලයන් මාර්ගයෙන් ලිංගික අපචාරවලට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ඇතැයි කොළඹ ඍජු ආර්ය ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහත්මයා කියනවා. ඒ නිසා ජංගම දුරකථන දුන්නා කියලා හරිය ප්‍රවේශමෙන් ඉන්න ඕනේ. දරුවොත් මේවට ගොදුරු කරගන්න මේ අලවිජාලා හරි උපක්‍රමශීලීව ක්‍රියාත්මක වෙනවා. මේ විදිහට අපයෝජනට ලක් වෙනවා කියන්නේ ලිංගික අපයෝජන පමණක් නෙවෙයි. සමහරවිට දරුවන්ට අධ්‍යාපනික වැඩසටහන් යන අතරතුරේදී ඒ අතරමැදෙන්නේ කාටූන් වැඩසටහන් සම්බන්ධ එහෙම නැත්නම් කම්පියුටර් කියන්නේ අපි කියන්නේ වීඩියෝ ගේම්ස් කියලා නැත්නම් කම්පියුටර් ගේම්ස් කියලා කියන්නේ පරිගණක ක්‍රීඩා වලට අදාළ වෙළඳ දැන්වීම වෙනවා. දරුවෝ ඉබේම මේවට බැහැ වෙනවා. ඒ නිසා මේව ගැන අවධානය යොමු කරන්න වෙනවා. දරුවෝ ගොදුරු කරගන්න බොහෝ රකුසන් ඉන්නවා. තවම දරුවන්ගේ පියාපත් අත්තට හරියට වැඩිලා නැහැනේ. ඒ නිසා වැඩි දුර පියාඹන්න දෙන්න එපා. ගෙදර ඉඳන් වුණත් අන්තර්ජාලය ලෙස බොහෝ දුර පියාඹන ඇති දරුවෝ
ඒ දරුවෝ පියාඹනකම් බලාගෙන ඉන්න රකුසන් ඉන්නවා, ගිජුළු හිණියන් ඉන්නවා. මිනුවන්ගොඩ නිවසක් අසලින් පුපුරණ ද්‍රව්‍ය අවියක කොටස පුපුරණ ද්‍රව්‍ය සහ අවියක කොටස් සොයාගනි හිටපු සෙබලාට රැඳවුම් නියෝග කියලා වාර්තා කර සිටිනවා ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ගම්පහ අධිකරණ වාර්තාකරු ප්‍රෝණි කරුණාරත්න. ඊළඟට හමුදා වෙස්ගෙන සුදු ඇන්ඩ්‍රියකින් ඇවිත් තරුණයෙකු පැහැරගෙන මගදී පලාත් ගිහිල්ලා තියෙනවා කියලා වාර්තා කරනවා ජූඩ් සමන්ත පුත්තලම ඉඳලා වෑන් රථයේ තිබී යුද හමුදා ඇඳුම් කට්ටල දෙකක් සපත්තු කුට්ටන් දෙකක් යුද හමුදා හිස්සසුම් සහ මුදල් පසුම්බියක් හමු වෙලා කියලා වාර්තා කර සිටින්නේ. මොකද යුද හමුදාව අපකීර්තියට ලක් කිරීම සඳහා සංවිධානාත්මකව මේ විදිහේ සිද්ධ වෙනවාද මේ විදිහේ සිද්ධ වෙනවාද කියන ප්‍රශ්නයක් තියෙන නිසා විපරම් කරලා බලන්න වටිනවා. ඊළඟට අපි සූදානම් විරාමය ලබන්න කලින් අද ක්‍රීඩා පිටුවට අවධානය යොමු කරන්න. ක්‍රීඩා ගැන කිව්වන් පස්සේ ඉතින් ලංකාවේ නෙවෙයි සෙරීනා කඳුළු පිරිදෙන තින්නතුව විම්බල්ඩන් පිටියෙන් ජාත්‍යන්තර පිටියෙන් සමුදෙයි කියන පුවත පැතුම් ශ්‍රී විජයරත්න වාර්තා කරන නූතන ටෙනිස් ක්‍රීඩාවේ පුරාවෘත්තයක් ලෙජන්ඩ් එකක් විදිහට හැඳින්වෙන ඇමරිකානු ටෙනිස් ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් ජාත්‍යන්තර ටෙනිස් පිටියට ඉතා අවාසනාවන්ත සිදුවීමක් සමග සමුදුන්නා. ඒ මේ දින ක්‍රියාත්මක වන විම්බල්ඩන් ටෙනිස් රාජකාරියේ පළමු වටේ තරඟයේ අතරතුර ආබාධයකට ලක්වීමට සිදුවීම නිසා ඇය නොහිතපු වෙලාවක තමයි ජයග්‍රාහී අවසානයක් තමයි ඇය බලාපොරොත්තු වුණේ. නමුත් පළමු වටේම ඉවත් වෙන්න සිද්ධ වුණා. සෙරීනා කියලා කියන්නේ ලෝකේ ටෙනිස් ඉතිහාසය වෙනස් කරපු චරිතයක්. ඒ විතරක් නෙවෙයි කියවල බලනවා නම් ජීවත් වෙන්න සහ අධිෂ්ඨානශීලී ගමනකට හොඳ වටින පොතක් තමයි ඇගේ ජීවිත කතාව. ඕන් උඹලට කේක් කන්න කාලේ ඇවිල්ලා පංකජරුවින්දගේ සරදම ඕන් උඹලට කේක් කන්න කාලේ ඇවිල්ලා ඇයි සර් පාන් ගණන් ගිහිල්ලාද? කේක් කන්න කාලේ ඇවිල්ලා පාන් කතාවක් තියෙනවා. තවත් කන බොන දේවල් ගැන කතා කීපයක් තියෙනවා. මේ ජනරාණි තෝරගන්නේ අද පුවත්පතෙන් ළමයාගේ උපන්දිනේ මේසරේ ලොකුවටම ගත්තා. කෑමවලට සෑහෙන වියදමක් යන්නේ නැතිනේ. අනිත් පැත්තෙන් එන උත්තරේ. නැතුව පාන්ගෙඩි දෙකක්ම ගෙනාවා. හරිම ෂෝක් අනේ. පාන්ගෙඩි දෙකක් ගෙනල්ලා මේ පාර දරුවගේ බර්ත්ඩේ එක ලොකුවටම ගත්තා. ඊයේ පෙරේදා එක්සත් ජාතික පක්ෂයේ සභාපතිතුමා එක්සත් ජාතික පක්ෂයේ මේ වජිර බේවර්ධන මහත්තයා කිව්වනේ ඇත්ත කීම රනිල්ගේ තියෙන ලොකුම දුර්වලකමයි කියලා. අංජන ඉන්ද්‍රදිත් පේන විදිහට මේ දවස්වල රනිල් වික්‍රමසිංහ මහත්තයා පොත් කියවනවලු. ඒ කියන්නේ මොනවද පොත්? බොරු කියමු. බොරු කීමේ කලාව. බොරු කියන හැටි. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉගෙන ගන්නයි හදන්නේ. අලුතෙන් ඉගෙන ගන්න යනවා බොරු කියන හැටි. බොරු කීමේ කලාව. හසන්ත විජේනායකගේ කාටුන් එක අරුණ පුවත්පතෙන් තෝරගන්නවා. වෙල්ගම් මහත්තයා අලුත් පක්ෂයක් හැදුවනේ. ඕන්න ඒ අලුත් පක්ෂේ පැත්තට යන්නේ අර සජබ කියන කුටේ එල්ලිලා යාන්තම් පහුගේ ඡන්දෙදි බේරිලා ඊට පස්සේ ඒ කොටේ පාකරගෙන ගිහිල්ලා අලුත් දේශපාලන කොදෙව්වකට අලුත් දේශපාලන පක්ෂයකට යනවා කියලා තමයි හසන්ත කියන්නේ. හාල් ගැන කතා තියෙනවා. ජයරත්න වික්‍රමසිංහ ෆේස්බුක් කාටුනේ නිර්මාණය කරනවා. හාල් වැඩිමිලට විකුණන වෙළෙන්දන්ට දඩේ රුපියල් ලක්ෂයයිලු. එතකොට මෝල් හිමියන්ට දඩය කීයද? මෝල් හිමියන්ගේ දඩේ ගෙවන්නේ ඡන්දේ කාලේනේ නේ. එම්.ඩී. විරත්නගේ මරිසිපාල කාටුනේ පොකට් කාටුනේ තෝරගන්නේ අද මව්බිම පුවත්පතෙන්. රුවන් විජේවර්ධන කියනවා එන වසරේ ආහාර අර්බුදයක් එනවලු. රෝටන් කොල කන්න වෙයිද? එම්.ඩී. විරත්නගේ අනිත් කාටුන් එක මව්බිම පුවත්පතෙන් මෙන්න මෙහිම නිර්මාණය කරනවා. දෙන්න එක ළඟනේ වාඩි වුණේ අනුර කුමාර මන්ත්‍රීතුමයි රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීතුමයි. එතකොට අනුර කුමාර මන්ත්‍රීතුමා කියනවා මහින්ද ගෝඨාභය බැසිල් ත්‍රිත්වයේම අසමත් කියලා. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා අනිත් පැත්තේ ඉඳලා කියනවා ඒක සැබැයි. මෙහෙම කිව්වට වසංගතය කියන ගහෙන් වැටිච්ච අපිට මොකද වුනේ? ජීවන වියදම කියන ගුණා ඕන් එනවා අනින්න. මේ අවන්ත ආටිකලගේ කාටුන් එක අද පුවත්පතෙන් තෝරගත්තේ. ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපතට යනවා. සිංගප්පූරුව කොරෝනාව සාමාන්‍ය ලෙඩක් හැටියට සලකලලු බං. සිංගප්පූරුවටත් අන්තිමට අපි දිහා බලාගෙන හැදෙන්න උනානේ. අන්න තත්ත්වය. ඊළඟට ඉතිරි මිනිත්තුව පාවිච්චි කරන්න රංචකොඩ ළමයාගේ කවි දෙකට ඔන්ලයින් ක්‍රමයට දුවා දරුවන්ට ඉගෙන ගන්න සිදු වී ඇත මේ සමයේ.
ටෙලිෆෝන් කොම්පැනිකරුවන් එකා වගේ දඩ කෙලියේ යයි ජනතාවට විදිමින්. දැන් පෙට්‍රල් ගානකොට නම් අපිට මීටරේ පේනවා ඩේට අරහෙන් කැපෙනවා මෙහෙන් කැපෙනවා කියලා කියනවා මාසේ අන්තිම දවසේදී ඩේට කැපෙනවා කොහෙන් හොයාගන්නද කියලා බලන්නද. ඒක නම් ඇත්ත. ඩේට මාෆියාවක් නිර්මාණය කර සූරාකන මුදල සුළුපටු නෑ. ගානට තිතට බිල් ගෙව්වත් අමාරුවෙන් ඊළඟ දවසේ ආයෙත් කෝ නෑ ඩේට. ආයෙත් කෝ නෑ ඩේට. ඊළඟට අපි නිම කරන්න සූදානම් දවසේ පද 4 තෝරගන්නවා. විදුර අබේනායකගේ කවිය තමයි මේ මවබිම් පුවත්පතේ. කවදත් ක්‍රිකට් ලෝකයේ ජය කොඩි ඉස්සූ තිදෙනා කළ වැඩ කිලද කිතු ගොස බැස්සූ ලොකු ලොකු මෝරු කෙලියම මේ වගේ පිස්සූ මොනවා කරාවිද පොඩි පොඩි කුඩමස්සූ. මේ කවිය කිව්වේ ක්‍රිකට් වලට විතරමද? අපි නැවත හෙට හමු. පරිස්සමෙන් ඉන්න. ඔබේ ඉවසිල්ල සහ ඔබේ විමසිල්ල ඔබෙත් රටෙත් සැනසෙන්න.